ආයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් නවධානීය පුවත් සිරස්තල වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති දුහුරේට පත්ව වසරක් සපිරේ. ජනපති ජාතිය අමතා සිදු කරන විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 8:30 සිට සියත ටීවී ඔස්සේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්මදිනය අදයි. රැඳවියන් පිරිසක් බෝගම්බරින් පැන යාමට උත්සාහ කරයි. ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාර වලින් එක් අයෙකු මරුට. ගත වූ පැය 24 තුල කොවිඩ් මරණ 5ක්. සමස්ත මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහළට. මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවත් 18000 ඉක්මවයි. ඊයේ දිනේ සමාජයෙන් ආසාදිතයින් 16 දෙනෙක් හමු වූ බව වසංගත රෝග විද්‍යාඥයෙකුගේ ප්‍රධානී කියයි. බ්‍රැන්ඩික්ස් පොකුර ගැන පරීක්ෂණ කිරීමට CID කණ්ඩායමක්. වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්. මහනුවර යලි සෙලවෙයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයේ දියුරුම් දී අදට වසරක් සපිරෙනවා. 2019 වසරේ නොවැම්බර් මාස 16 වනදා පැවති ජනාධිපතිවරණයෙන් 69 ලක්ෂය ඉක්මවා වාර්තාගත ජනතා මනාපයක් සමගින් 8 වන විධායක ජනාධිපති ධූරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ අද වන් දිනක ඓතිහාසික රුවන්වැලි මහ සෑරදුන් අභියසදී ජනාධිපති ධූරයේ දියුරුම් දුන්නා. මේ ජනාධිපතිතුමා ආ වසරක ගමන් මඟ පිළිබඳව සියත ප්‍රවෘත්තියේ තබන සටහනක්. සාඩම්බර පවුලක ගඟකාරයා පාසලේ දක්ෂතම ශිෂ්‍යයෙක් විරෝධාර හමුදා සෙබලෙක් ුවට දිරුණ රට කවට කතා මැද දිවට ජාතියක් කරපු උදවියට අවට ඉපිද රට වනසා සැනසුම් දුරාගෙන ගිය පරගතියන් හට යන එන මන් නැති කර මාතෘ භූමියට ජීවිතයෙන් ආදරය කළ රාජ්‍ය නිලධාරියෙක් කරන්නට රටක් හදන්නට පුතෙක් කොහෙද තව මේලක් පෙරනට අයක් නැතිව හෙට ජීවත් වන්නට රටක් ඉතිරි කර රකින්න අප සම නිදහස් නිවහල් දැයක බහුතර ජනතාවගේ කැමැත්තෙන් රටේ බහරකරුවා වූ දිනය අදයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් පොදුජන පෙරමුණු ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ජනතාවගේ විශ්වාසය යථාර්ථවාදී සිතුවිල්ලක් බවට සනත වුණේ 2019 වසරේ නොවැම්බර් මාස 16 වනදා පැවති ජනාධිපතිවරණයෙන් 69,24,255ක එනම් සිට 52.25ක විශිෂ්ට ජනතා මනාපයක් ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් වීමත් සමගයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්විය යුතු බවට ජනතාව තුළ දැඩි විශ්වාසයක් ගොඩනැගී තිබුණේ. රට තුළ පැවති දූෂණය, අල්ලස, අන්තවාදී කල්ලි හිස එසවීම, මත්ද්‍රව්‍ය චාවාරම, රාජ්‍ය පාලනයේ අස්ථාවරත්වය යන මේ සියලු අගතිගාමී තත්ත්වයන් මැඩපවත්වමින් රට යළිත් ස්ථාවර මට්ටමකට ගෙන ඒමයි. එම ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසරක සිය පාලන කාලය තුල ගනු ලැබූ තීන්දුව තීරණ රට තුල මෙන්ම ජාත්‍යන්තරය තුලද දැඩි අවධානයකට ලක්ව තිබෙනවා. මේ රටට සහ ජනතාවට හිතැතිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වසරක කාලය තුල ගනු ලැබූ සුවිශේෂී තීන්දුව තීරණ අතරින් කිහිපයක් යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් බහරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් අනාගත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට දුන් පොරොන්දුව.
ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු ඍජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගම චාරිකා කිරීම, ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කිරීම, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පූර්ණ ප්‍රතිසංශෝධනයකට ලක් කර පාතාල නායකින් මද්‍රව්‍ය චාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට සිදු කරන අපරාධ මෙහෙයුම් නතර කිරීමට පියවර ගැනීම, සුරක්ෂිත රටක්, විනයගරුක ගුණගරුක සහ නීතිගරුක සමාජයක් ගොඩනැගීමට ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීම, දුරකථන ගාස්තු මත අයකර තිබූ බද්ද 25%කින් පහත දැමීම, 15%ක වැඩ බද්ද 8% දක්වා පහත හෙළීම, පාතාලය හා මද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලය දීම, මාර්තු 1 වෙනිදා සිට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් කිරීම, MCC සමාලෝචන වාර්තාව මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය සහ සියලු සමාජ මාධ්‍ය මගින් ජනතාවට යොමු කිරීම, උපාධිධාරීන් 50000කට සහ අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩසටහන. තවත් උපාධිධාරීන් දහසකට රැකියා ලබා දීම. ජනාධිපතිතුමාගේ සියලු වාචික නියෝග චක්‍ර ලේඛසේ සලකා ඉටු කිරීමට උපදෙස් දීම. පරිප්පු ටින්මාලු බීලූණු සහ සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කිරීම. රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන 10කට අධික සංඛ්‍යාවක් න්‍යාමනයට පියවර. ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේදී පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට බලපෑමක් නොවන පරිදි සුපරීක්ෂාකාරීව හා නීතියට අනුකූලව ක්‍රියා කිරීමට වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දීම. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම. පාසල් 10ක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම. අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධන බලකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගැනීම. ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට සැලසුම් කිරීම. රාජ්‍ය ආයතන දේශපාලනයෙන් මුදා ගැනීමේ පළමු පියවර ලෙස මෙවර මහා මැතිවරණයේදී දේශපාලන කටයුතු වලට රාජ්‍ය සේවකින්ට සම්බන්ධ වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීම. රාජ්‍ය ආයතන වලට ප්‍රධානීන් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම. රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය ලක්ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති වැටුප ලක්ෂ 2.5 දක්වා අඩු කිරීම. වැලි පස් හා මැටි ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීම. ගම්මිරිස් කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරීම. මහකන්නේ වී කිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් නියම කිරීම. දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්යසාධක බලකායක් පිහිටුවීමට පියවර ගැනීම. මහකන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපීමට වැඩ පිළිවෙලක් සකස් කිරීම. උද්ඝෝෂණයක් අතරට පැමිණි මෙරට පළමු සහ එකම පාලකයා ලෙස ඩෙංගු මර්ධන උද්ඝෝෂණකරුවන් හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු සොයා බැලීම. කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ චීනයේ වෙසෙන සියලු සිසුන් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගැනීම සහ ශ්‍රී ලාංකික ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග රැසක් ගැනීම. රුපියල් 5000 දීමනාවක් සියලු ජන කොටස් ආවරණය වන පරිදි ලබා දීම. 15 ලක්ෂයකට කල්බදු වාරික සහන ලබා දීම. සමාජ සුබ සාධන කාර්යයන් පහසු කිරීම පිණිස සෞඛ්‍ය සමාජ ආරක්ෂණ අරමුදල ඉටුකම පිහිටුවාය ශක්තිමත් කිරීම. සෑම මාසකම 3 වන සිකුරාදා ජනාධිපති උපදේශනයට මහා සංඝරත්නයට ආරාධනා කිරීම. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදු කරන විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 8:30ට සියත ටීවී ඔස්සේ බලාපොරොත්තු වන්න. කෘතහස්ත දේශපාලන චරිතයක් රට සහ ජනතාව වෙනුවෙන් අභීත තීරණගත් ජනනායකයෙක් ජය පෙරදුම එකසේ විඳගත් මිනිසෙක් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්මදිනය අදයි.
සිව්වන වරටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් දුන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහෝදරයන් 6 දෙනෙකුගෙන් සහ සහෝදරයන් 2 දෙනෙකුගෙන් සමන්විත පවුලක දෙවන පුතු ලෙස උපත ලබන්නේ 1945 වසරේ නොවැම්බර් මාස 18 වෙනිදායි. මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වන ඩී.ඒ. රාජපක්ෂ මහතා මෙරට ප්‍රතාපවත් දේශපාලන චරිතයක්. මව වන දන්දිනා සමරසිංහ මැතිණියගෙන් ලැබුණු ආදරයත් අධ්‍යාපනය වෙනුවෙන් ලබා දුන් මඟ පෙන්වීමත් මහින්ද රාජපක්ෂ මහතාගේ අධ්‍යාපන ගමන අතිශය සාර්ථකත්වයට පත් කෙරුණු ප්‍රධාන කරුණක් බවට පත් වුණා. මහින්ද රාජපක්ෂ මහතා ගල් රිච්මන්ඩ් විද්‍යාලයෙන් කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සහ තර්ස්ටන් විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හදාරනු ලබනවා. ඉන්පසුව කොළඹ නීති විද්‍යාලයෙන් නීතිය හදාරා නීතිඥවරයෙකු ලෙස දියුරුම් දෙන ඔහු මුල්වරට පාර්ලිමේන්තුවට තේරීපත් වන්නේ 1970 වසරේ මැයි මාස 27 වනදා පැවති මහා මැතිවරණයෙන්. එවකට 24 වෙනි වියෙහි පසු වූ මහින්ද රාජපක්ෂ මහතා එම පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා බවටද පත් වුණා. සිය දේශපාලන ගමන් මඟ තුල ජනතා අවශ්‍යතා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටන් රැසක් මෙහෙ වූ හෙතෙම මෙරට කම්කරු ජනතාවගේ සමීපතම මිතුරා බවටද පත් වුණා. 1982 වසරේ ජනමත විචාරණයේදී බෙලියත්ත ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයෙන් යලි පාර්ලිමේන්තුවට පිවිසි ඔහු අද දක්වාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අඛණ්ඩව ජනතා ප්‍රසාදය ඉහළම ලෙස තබා ගනිමින්. දහස් 1994 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ කම්කරු ඇමති පදවිය මහින්ද රාජපක්ෂ මහතාට හිමි වූ අතර පසුව දීවර සහ ජල සම්පත් අමාත්‍ය දුහුරේද හොබවනු ලැබුවා. විවිධ අමාත්‍ය දුහුර තුලින් මෙන්ම විපක්ෂ නායකවරයා ලෙස ඔහු කළ ජනතා මෙහෙවර ශ්‍රී ලාංකීය දේශපාලන වංශ කතාව තුළ අතිශය සුවිශේෂී ලෙස සටහන්ව පවතිනවා. 2004 වසරේ පළමු වරට අග්‍රාමාත්‍ය දුහුරයට පත්වන මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. කතාව නෙවෙයි ඕන අද ඕන වැඩ කරන්න. අද ඕන වැඩ කරන්න. ඒ වැඩේට බයිමු. වැඩේට ලෑස්ති වෙමු. වැඩේට බයිමු. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන විට LTT ත්‍රස්තවාදයේ උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවම වෙලා ගනිමින් ම්ලේච්ඡත්වය පතුරවා හරිමින් තිබුණා. සාම සාකච්ඡා සඳහා අවස්ථා ගණනාවක් ලබා දුන්නද සෑම අවස්ථාවකදීම ත්‍රස්තවාදීන් ඊට ප්‍රති උත්තර ලබා දුන්නේ වෙඩි උණ්ඩෙන් පමණයි. රාජ්‍ය නායකයෙකු ලෙස රටේ ආරක්ෂාවත් ජනතාවගේ ආරක්ෂාවත් රටේ සාමයත් වෙනුවෙන් අකණ්ඩ කැපකිරීම් සිදු කරමින් මාවිල් ආරු සොරව්ව වසා දමා සාමාන්‍ය ජනතාව සමූල ඝාතනය කරන්නට ත්‍රස්තවාදීන් දරූ උත්සාහයත් සමගම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු ආරක්ෂක අංශයන්ගේ සහයෝගය සමග එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේද යුදමය දැනුම භාවිතා කරමින් ත්‍රස්තවාදීන් නැසීමේ මහා මෙහෙයුම් ආරම්භ කළා. හුදෙක්ම ඒ සෑම මෙහෙයුමක්ම ත්‍රස්තවාදීන් වෙනුවෙන් පමණක් කළ මෙහෙයුම් වන අතර සියලු මෙහෙයුම් මානුෂ්‍ය මෙහෙයුම් බවටද පත් වුණා. මෙහි සාර්ථක ප්‍රතිඵල නිරාකරමින් සේනාධිනායකයා ලෙස 30 වසරක කුරිරු යුද්ධය 2009 වසරේ මැයි මාස 18 වනදා ශ්‍රී ලංකාවෙන් තුරන් කර සාමය ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකා වාසී සෑම සියලු ජනතාවටත් උදා කර දෙන්නට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් වුණා. රටෙන් කොටියාව පරාජය කරලා කොටියාව එලවලා දාලා මේ රට ඒකීය රටක් කරන්න කියන එකම ඉල්ලීමයි කපුලාන්තලා කරේ. අපි ඒ වැඩේ කරා. 2015 මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවත් ඔහු ඉතා නිහතමානී ලෙස සිය නිල නිවාස ගොඩනැගිලි යාන වාහන මෙන්ම කාර්ය මණ්ඩලයේද තේරීපත් වූ ජනාධිපතිවරයා සහ රජය වෙත බහර දෙමින් යලිත් සක්‍රීය දේශපාලනය වෙත ප්‍රවිෂ්ඨ වුණා. 2018 වසරේ ඔක්තෝබර් මාසයේදීද යලි අග්‍රාමාත්‍ය ධුරයේ දියුරුම් දුන් ඔහු පසුගිය ජනාධිපතිවරණයෙන් සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කරවීමට දැඩි වෙහෙසක් මහන්සියක් කැපවීමක් දරනු ලැබුවා. නැවතත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ දේශපාලකයෙකු ලැබූ ඉහළම මනාප සංඛ්‍යාවද Taman සතු කර ගනිමින්. සූදික හෙළයේ ජයකා හලහඬ හැම සිත්වල රැඳූ
ඊයේ දින ජනතාව හමුවේ ලැබූ අයවැය තුලින්ද ජනතා සහන රසක් ලබා දෙන්නට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය කටයුතු කර ඇත්තේ ජනතාව තමා කෙරේ තිබූ විශ්වාසය තව දුරටත් සපත කරමින්. ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමන්ට සුබ උපන්දිනයක් සමගින් රටත් ජනතාවත් සෞභාග්‍ය කරා ගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි Voice of Asia මාධ්‍ය ජාලය අප මෙලෙස ප්‍රාර්ථනා කර සිටිනවා. මහනුවර දිගන ප්‍රදේශයේ ආශ්‍රිත භූමියේ සුළු සෙලවීම් තත්ත්වයක් වාර්තා වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා. එම කාර්යාංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් සජ්ජනද සිල්වා මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ අද පෙරවරු 9:28ට පමණ මෙය සිදු වී ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි. මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් ඊයේ රාත්‍රියේ පලා යාමට උත්සාහ කළ රැඳවියන් පිරිස මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් ඊයේ රාත්‍රියේ පලා යාමට උත්සාහ කළ රැඳවියන් පිරිසකට බන්ධනාගාර නිලධාරීන් විසින් එල්ල කර වෙඩි ප්‍රහාරයකින් එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් ඊයේ රාත්‍රියේ රැඳවියන් 5 දෙනෙකු පලා යාමට උත්සාහ කර තිබෙනවා. නිරෝධායනයට ලක් කර සිටින රැඳවියන් 5 දෙනෙකුයි මෙලෙස පලා යාමට උත්සාහ දරා ඇත්තේ. පලා යාමට තැත් කළ පුද්ගලයන් අතුරින් තිදෙනෙක් නැවත සිරබාරයට ගෙන ඇති අතර එක් පුද්ගලයෙකු පලා ගොස් තිබෙනවා. අනික් රැඳවියා පලා යාමට උත්සාහ කරන අවස්ථාවේදී ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඔහු මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. මියගිය පුද්ගලයා අනුරාධපුර කටුකැලියාව ප්‍රදේශයේ පදිංචිව සිට බන්ධනාගාරගත වූ 30 හැවිරිදි පුද්ගලයෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගත වූ පැය 24 තුර මෙරටින් කොරෝනා මරණ 5ක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යායකකය සඳහන් කළේ. මේ අතර බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති බව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් නීතිපතිවරයා වෙත දන්වා තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව වෛරසය ආසාදනය වීමෙන් මෙවන විට මියගොස් ඇති සමස්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 66ක්. ඊයේ එම මරණ 5ම වාර්තා වූයේ කොළඹ සහ ඊට තදාසන්න ප්‍රදේශවලින්. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා. පසුව වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මිය යන විට අධික රුධිර පීඩනයෙන් පෙළී ඇති බවයි රජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. දියවැඩිය රෝගයේ සංකූලතා සහ අධි රුධිර පීඩනය සමග කොරෝනා ආසාදනය වීමෙන් 69 හැවිරිදි කාන්තාවක්ද මියගොස් ඇති අතර ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචි කාරණියක්. එසේම අධි රුධිර පීඩනය සහ දියවැඩිය රෝගය සමග කොරෝනා ආසාදනය වූ කිරුළපන ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක්ද ඊයේ මිය ගිය අතර ඔවුන් දෙදෙනාම නිවස්වලදී මියගොස් ඇති බව සඳහන්. මේ අතර ඊයේ වාර්තා වූ COVID-19 මරණ 5 අතර දෙමටකොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 81 හැවිරිදි කාන්තාවක්ද වන බවයි රජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනේදී නව ආසාදිතයින් 401 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් දේශීයව හඳුනාගෙන තිබුණේ පුද්ගලයන් 398 දෙනෙකු පමණයි. ඊයේ දිනේත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 201ක්. බස්නහිර පළාත බාහිරව අනිත් පළාත්වලදී අපි සමාජයෙන් හඳුනාගත්තේ මේ දක්වා රෝගීන් 16 දෙනෙක් පමණයි ඊයේ දවස තුල. මේ තත්ත්වය තුල අපිට මනාව පැහැදිලි වෙනවා මේ රෝගය මේ අවස්ථාව වන විට විශේෂයෙන්ම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ කොළඹ මහනගර සභා සීමාව හා ආශ්‍රිත අනිත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශවල තමයි. ඉන් බාහිරව ප්‍රදේශවල මනාව මේ පාලනය වීමක් තියෙනවා. නමුත් අපි දකිනවා පොලිස් නිලධාරීන්ටත් ඒ වගේම බන්ධනාගාරවල රෝගයේ යම්කිසි විදිහේ ව්‍යාප්ත වීමක්. නමුත් ඔවුන් අපි හඳුනාගෙන නිරෝධායනය කර තිබෙන නිසා ඒ තුලින් මේ පාලනය කර ගැනීමට අපිට ඉදිරියේදී දැඩි විශ්වාසයක් අපිට තියෙනවා. ඊයේ දවස තුලදී antigen based rapid diagnostic test යන පරීක්ෂාව සිදු කිරීම සඳහා
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනකාල විසින් අවශ්‍ය නිර්දේශය ලබා දුන්න අනුමැතිය ලබා දුන්නා. එය අද සිට හඳුනාගත් කණ්ඩායම් සඳහා මෙය පාවිච්චි කිරීමට දැන් සූදානම් වෙලා තියෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් සහ පෑලියගොඩ මත්ස්‍ය අලෙවිසල හා සම්බන්ධ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14564ක් දක්වා ඉහළ ගියා. ඒත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවද අද උදැසන වන විට 18000 සීමාව ඉක්මවා ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයන් 12209ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 5799 දෙනෙකු පමණයි. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ පරීක්ෂණ සඳහා පත් කළ බව වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නීතිපතිවරයාට දන්වා තිබෙනවා. එම කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අදාළ පරීක්ෂණ සිදු කරනු ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ. හොදකලා කර ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ PCR පරීක්ෂණ කටයුතු අද දිනත් සිදු කර තිබෙනවා. මේ වන විට වැල්ලම්පිටිය ප්‍රදේශයේ පමණක් PCR පරීක්ෂණ 1500ක් සිදු කර ඇති බවයි වැල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙහියුම් අත්‍යවශ්‍ය සේවාවක් බවට නම් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ආඥාවක් ලෙස ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළව ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන හෝ කවර ස්වභාවයක වුවද සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රම දායකත්වය අත්‍යවශ්‍ය මහජන සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව එම සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සැලකිලිට ගනිමින් එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළ බව සඳහන්. 2021 වසර සඳහා වන අයවැය යෝජනාව පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා. එහිදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පළ කර අදහස් කිහිපයක් දැන් මේ වෛරසය ලංකාවට ඇතුල් වීම සඳහා වග කිය යුත්තේ යහපාලන ආණ්ඩුවද එහෙම නැත්නම් ඔබතුමාලගේ සුළුතර ආණ්ඩුවද ඒවට තිබෙන්නේ? මේක ආණ්ඩුවක වගකීමක් නෙවෙයි රටක සියලු දේශපාලන පක්ෂවල දේශපාලන නායකින්ගේ වගකීමක් මේ කොවිඩ් රෝගය මර්ධනය කරන්නට කටයුතු කිරීම. අහපු ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි. ඒක හරි අපි දන්නවා. ඒ තමයි උත්තරේ. ගෝලීය ප්‍රශ්නේ හරි. ගෝලීය ප්‍රශ්නේ හරි. මූලික ක්‍රියාමාර්ගවලට හිටපු ශක්තිය එකතුරුපු කණ්ඩායම් පැත්තක තියලා යන ගමන තුර සාර්ථකත්වයක් දකින්න පුළුවන් වේද? එදාගත්ත ක්‍රියාමාර්ගවල අනුව නෙවෙයි දැන් ක්‍රියාමාර්ග ගන්න. වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා එතුමාට උසස් වීමක් විදිහට පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කරලා තියෙනවා. කොවිඩ් මීටින් එකට අපි මෙතනින් පස්සේ දිගටම කැඳවන. ජයරුවන් බණ්ඩාර මැතිතුමාට අමාත්‍යාංශයෙන් දැනුම් දීලා තිබුණා මාධ්‍ය ප්‍රකාශකයෙක් විදිහට කටයුතු කරන්න කියලා. අනිල් ජාසිංහ මැතිතුමා ලේකම් ධූරයට පත් වුණාට පස්සේ මට සිද්ධ වුණා කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා අලුතෙන් අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් පත් කරන්න. නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් පත්වන තුරු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මැතිතුමා අපි පත් කරලා තිබුණා මාධ්‍ය ප්‍රකාශක විදිහට කෙටි කාලයක්. අලුත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් වෙලා තියෙන නිසා එතුමා මාධ්‍ය ප්‍රකාශක විදිහට කටයුතු කරනවා කියන එක. එතුමා කිව්වා එතුමා කැමැත්තෙන්ම එතුමා කිව්වා මම අයින් වෙනවා කියලා. මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න රූපවාහිනී වැඩසටහන් ඒ වගේම ඔන්ලයින් ක්‍රමයට ගුරුවරු බොහොම කැපවීමකින් ක්‍රියා කරනවා. නිදහස් අධ්‍යාපනයේ තියෙන රටේ කතානායකතුමනි අසමතුලිතතාවයක් අද ඇති වෙලා තිබෙනවා. සමහරුන්ට සිග්නල් නැහැ. සමහරුන්ට දුරකථනයක් නැහැ. අද වෙනකොට දරුවන්ට මේ කොවිඩ් ව්‍යසනයත් එක්ක තාමත්ම අපහසුතාවයට පත් වෙලා තියෙනවා. අද වෙනකොට අපි සාකච්ඡාවක් පවත්වනවා පාසල් වාරය පටන් ගන්න කවදද කියලා. ඒ වගේම පෙර පාසල ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනය මේ පිළිබඳව අවධානය යොමු කරලා තිනවා. GL පීරිස් හැමතුමා මේ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක ඉන්නේ. ශ්‍රී ලංකාවට ඉලෙක්ට්‍රොනික උපකරණ ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල රුපියල් මිලියන 961,250ක්. සාමාන්‍ය වර්ෂයකට ගත්තොත් බිලියන 250ක පමණ මුදලක් වැය කරලා තිබෙනවා මේ ආනයනය සඳහා. මේවා ප්‍රතිචක්‍රීයකරණය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද? මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි. මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් වැය කරලා අපි මේ රටට ආනයනය කරලා තිබෙන ඒ උපකරණ නැවත වරක් ප්‍රතිචක්‍රීයකරණය කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත්. ඒකටත් යොමු වෙන්නට යුතු කියලාත් මම පිළිගන්නවා කියන එකත් මේ අවස්ථාවේදී කියන්නට අවශ්‍යයි.
දැන් ඊයේ රෑ තිරකාරය කොවිඩ් ආසාදිතයින් පැනලා ගිහිල්ලා කෙනෙක් මිය ගිහිල්ලා මේ ස්ථානයේ කොහෙත්ම නිරෝධායන මධ්‍යස්ථානයකට සුදුසු නැහැ. නගරේ මැද මෙතනින් මේක අයින් කරන්න. අපේ රිෂාඩ් මන්ත්‍රීතුමා ගැන දැන් එතුමා ඉන්නේ දැන් කොවිඩ් ගොඩේ. පිල්ඩෙන් මන්ත්‍රීතුමා රිමාන්ඩ් වෙලා ඉන්නේ. නැගිරිර පළාතේ උත්සවයකට නම් ගිහිල්ලා. මේක අසාධාරණයි. ඔබතුමා තමයි මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් රකින්න ඕන. ඒ ප්‍රශ්නේ අපි බන්ධනාගාර කොමසාරිස්තුමාට දන්වලා තියෙනවා. එක මන්ත්‍රීවරයෙකුට එක විදියකට තවත් කෙනෙකුට තව විදියට සලකන වැරදිනේ. අයවැය රචනාව ලියපු කෙනා කතානායකතුමනි සෑහෙන මහන්සි වෙලා තියෙනවා. සියලු පව් වෙන අය මත පටවලා තියෙනවා. ජීවිතේට නොකරපු ජනතා මුලා කිරීමක් 20 වියදම් වල කරලා තියෙනවා. සමාජ මාධ්‍යවල මේ දවස්වල රජය විවේචනය කරන අය හිරේ දානවා. අපි රජයට කියනවා විවේචන බාර ගන්න. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමු වන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.